තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉන්ද්‍රකීලය දහම් කතිකාවත ආරම්භ කරන්නට සූදානම් වෙන අවස්ථාව. තුන්ලෝකාග්‍ර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පින්වත්නි මේ ලෝකයට ආවට පස්සේ මේ සංසාර ගමනක් තුල සැරිසරන සසරගත සත්‍යයන් වන අපට අපි ඊටමත් වෙහෙසට පත් කරවන අපහසුතාවයට පත් කරවන මේ දුක්ඛිත ස්වභාවයකින් යුක්ත අකුසල ධර්මාදීන් නිදහස් වෙලා ඊටාම සාන්ත හිත ඇති කරගෙන මෙලොව පරලොව දෙලොවම ජයගෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පරිසරයක් සකස් කර ගන්නට අවස්ථාව ලැබෙනවා. එවන් වූ ඊටාම සුදුරු කාල වකවානුවක තමයි දේශනා කරන අපිත් මේ පින්නතුනුත් මේ ජීවිතය අරගෙන යන්නේ. ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත කියලා කියන්නේ අන්නේ සියලුම අකුසලයන් දුරු කරලා දෙලොවම සාර්ථක කරගෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට උපකාර වන විදියට ශක්තිමත් මනසක් චිත්තසංතානයක් ඇති කර ගැනීම ගැන සාකච්ඡා කරන දහම් කතිකාවතක්. ඉතින් අද දවසෙත් අපිත් එක්ක ඉන්ද්‍රකීලය දහම් කතිකාවතට ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරුණාවෙන් සහ සම්බන්ධ වෙලා තියෙනවා අපේ කල්යාණ මිත්‍ර සහෝදරයන් වහන්සේ නමක් වෙන රාජකීය පඬිත ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේ නිරන්තරයෙන්ම ඊටාම වැදගත් කරුණු කාරණා වලින් අපිට ධර්මාවබෝධයට දහම් දැනුමට අවශ්‍ය විශාල කරුණු රාශියක් දහම් කතිකාවත තුලින් ලබා දෙනවා. ඉතින් අද දවසෙත් විශේෂ මාතෘකාවක් යටතේ කතා කරන්න සූදානම් වෙන වෙලාවේ ගෞරවනීය ස්වාමින් වහන්සේ රාජකීය පඬිතු ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ තාම ගෞරවයෙන් ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවතට අපි පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ, අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ කලින් දවසේ සාකච්ඡා කළ සල්ලේක සූත්‍රයේ ඊතුරු කොටස් පිළිබඳව. එදා අපි සල්ලේක සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කළේ. ඒ කියන්නේ පින්නතුනුත් සිහිපත් කරගන්න උදව් වෙන විදිහට අපි සිහිපත් කරන්නම් කෙටියෙන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ චුන්ද කියන ස්වාමීන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ සහෝදරයන් වහන්සේ නමක් චුන්ද කියන ස්වාමීන් වහන්සේට ශිෂ්‍යයන් වහන්සේලා හිටියා. ඒ ශිෂ්‍යයන් වහන්සේලා අදිමානයට පත් වෙලා. අදිමානයට පත් වෙනවා කියන්නේ පින්නත් යම් කිසි කෙනෙක් දැන් සෝතාපන්න වෙන්නේ නැතුව සෝතාපන්න වුණා කියලා හිතනවා. ඊළඟට ධානාදී උතුම් තත්ත්වයන්ට පත් වෙන්නේ නැතුව ධානාදීට පත් වුණා කියලා හිතනවා. ඒවට කියන අදිමානය කියලා. චුන්ද කියන උතුම් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා අතරත් එවැනි ගැටලුකාරී තත්ත්වයක් තිබුණා. විදර්ශනා මනසිකාර වලින් තදංග වශයෙන් ක්ලේශ ධර්මයෝ සංයෝජන ධර්මයෝ යටපත් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා හිතුවා අපි නොලැබූ අධිගම ලැබුවා කියලා. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන ආදී අෂ්ට සමාපatti වලට සමවැදීම තුල ක්ලේශ ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වීම තුල උන්වහන්සේලා දහසක් ඇති කරගත්ත අපි අවබෝධයටපත් වෙලා කියලා. මෙන්න මේ ගැටලුව දුරු කරන්න චුන්ද ස්වාමීන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කරනවා. වැඩම කරලා මේ ගැටලුව ඉදිරිපත් කළාට පස්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සැබෑවටම කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙන වැඩපිළිවෙලක්. ස්වාමීන් වහන්සේ කොටස් 5කින් තමයි මේ වැඩපිළිවෙල විග්‍රහ කරන්නේ. සල්ලේක පරියාය, ඊළඟට චිත්තුප්පාද පරියාය, පරික්කමන පරියාය, උපරිභාව පරියාය සහ පරිනිබ්බාන පරියාය කියලා කෙලෙස් ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල පියවරවල් 5කින් ලස්සනට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. ඉතින් අන්නේ විග්‍රහය අඩංගු සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සල්ලේක සූත්‍රය.
අපි ඒ ගැන තමයි කලින් දවසේ යම්කිසි විදියක කෙටි හැඳින්වීමක් සිදු කළේ. අද දවසේ අපි මේක පුළුල් වශයෙන් ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පින්නත්ටි අපි පළමුවෙන්ම බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සල්ලේක සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා මේ අකුසල් දුරු කිරීමේ ක්‍රමවේද පෙළගැස්මේ පළවෙනිම කාරණාව තියෙනවා සල්ලේක පරියාය තුළ සඳහන් කරලා අන්‍යයෝ සතුන්ට හිංසා කරනවා එහිදී අපි සතුන්ට හිංසා නොකරමි සල්ලේක කළ යුතුයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අන්නේ සල්ලේක පරියායේ ඉඳලා මේ සත්ත්ව හිංසනය ප්‍රහාණය වෙන මට්ටමට මේ ක්‍රමවේදයක් මෙතන තියෙනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කළොත්. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පූජනීය වන්දනීය විනයාචාර්ය පොහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාරුණික පින්වතුනි, අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අපේ ස්වාමීන් වහන්සේ මේ සල්ලේක සූත්‍රය තුළින් එක පැත්තකින් අපේ වැරදි 44ක් බුදුරජාණන් වහන්සේ අපේ අකුසල් ධර්මයන් මොනවද කියලා හඳුනගන්න හොඳ සූත්‍ර දේශනාවක් තමයි මේ සල්ලේක සූත්‍රය කියලා කියන්නේ. එතකොට අකුසලයන් හඳුනාගෙන ඊට ප්‍රතිවිරුද්ධව ගොඩනගාගත යුතු කුසල ධර්මය මොකක්ද කියලාත් අපිට මේ තුලින් තථාගතයන් වහන්සේ පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඒත් එක්කම පියවරෙන් පියවර පටන් ගන්න කෙලෙස් ධර්මයේ මූලාරම්භයේ සිට එය පාලනය කිරීම නැවතීමේ ඉඳලා එය දුරු කිරීම දක්වාම පිළිවෙලට කළ යුතු ආකාරය සහ හේතුඵල ධහමට අනුකූලව මේ දේ කළොත් මේ දේ වෙනවාය කියන මෙන්න මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබා දීම තුළින් මේ සූත්‍ර දේශනාව අපිව අරගෙන යනවා මේ කෙලෙස් ධර්මයන් දුරු කරන තැනට. ඒක බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට ස්වාමින් වහන්සේ පෙන්වන්න දීලා තියෙනවා. මේ කාරණා 44 පෙළගස්වලා අපිට එක එක කාරණාවක් ඔස්සේ අපි කොහොමද ක්‍රියා කළ යුත්තේ කියලා. ඒ කියන්නේ සයන්නාංශ දැන් අර සමාධිට්ඨි සූත්‍රයේ තියෙනවා මේ සරියුත් මහතෙරුන් වහන්සේ දේශනා කරනවා අපි කුසලය දැනගන්න ඕන අකුසලය දැනගන්න ඕන කියලා. එහෙමයි. එතකොට මෙතන අකුසල ධර්ම 44ක් පිළිබඳව විග්‍රහ කරනවා. එහෙම සනස ඇත්තටම දැන් මේ කරුණු 44 පිළිබඳව අපි දන්නේ නැහැ. එහෙමයි. සමහර කාරණා තියෙනවා. සමහරට වචන තේරුම දන්නේ නැති දේවල්. ඒ කියන්නේ අපි මම මේක කියවනකොට මුල්ම අවස්ථාවේදී මට ඒ අකුසලේ මොකක්ද කියලා වැටහෙන්නේ නැහැ. ඒ වචනේ තේරුමවත්. ඉතින් ඒ ගැන හොයනකොට තමයි මොකක්ද අකුසලයේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර ඒ වරදවල් ටික පෙන්වලා දීලා අන්න මේක තමයි මේ පියවරෙන් පියවර ස්වාමීන් වහන්සේ. පඩිපෙළට නගිනවා වගේ මේ මුල පඩිපෙළේ ඉඳන් අවසාන පඩිපෙළ දක්වා යා යුතු ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මේ සූත්‍ර දේශනාව තුළින්. ඉතින් මේ ඉතින්දී ප්‍රාණඝාතයෙන් අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අන්‍යෝ ප්‍රාණඝාතය කරපු දෙන් මම නම් ප්‍රාණඝාතය කරන්නේම නැහැ කියලා මුලින්ම ඔය සල්ලේක පරියායද ස්වාමීන් වහන්සේ අපි දැඩි අදිෂ්ඨානයක් අරගන්නට ඕනේ. දැන් සල්ලේක පරියාය කියන්නේ ඒක. ඒක සයන්නාංශේ හැංගීම ඉස්සෙල්ලා උපදින්න ඕන. උපදින්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි පළවෙනි පියවර. දැන් අවසාන පියවර පරිනිබ්බායි මේ පරියාය පළවෙනි පියවර තමයි මේ ඔය කියන සල්ලේක පරියාය. එතෙන්දී දැන් අපි කියමුකෝ දැන් කෙනෙක්ගේ අතින් ප්‍රාණඝාතයක් වෙනවා කියලා. එහෙමයි. දැන් ප්‍රාණඝාතය වෙන්නේ කරුණු තීරණ සානස මේ කිහිපයක්. එහෙමයි. ඒක ඊට අදාළ සිත ඇති වෙන්න ඕනි, සතෙක් කියලා දැනගන්න ඕනි, උපක්‍රම කරන්නට ඕනි. ඒ උපක්‍රමයෙන් ඒ සත්වය මරණයටපත් වෙන්නත් ඕනි. එතකොට දැන් අපි සියුම්ම උදාහරණ විදිහට ගත්තොත් අපේ ළඟම උදාහරණය විදිහට ගත්තොත් මදුරුවා කියන සත්වය ගමුකෝ. දැන් එතකොට ඒ මදුරුවා කියන සත්වයා කෙනෙක්ගේ අතින් මැරෙනවා.
එතන ඒ මැරීම තුර සානස ලොකු වැඩපිළිවෙලක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ වැඩපිළිවෙල අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ කියන ක්‍රමවේද ටික අපි හරියට තේරුම් ගත්තොත්. ඒ කියන්නේ එයාට අතින් විරමණයක් වෙන්න කලින් අර මුලින් ඉඳන් වෙන්න ඕනේ වැඩපිළිවෙලක් වෙලා තියෙනවා. කෙලස් ධර්මයක් හිතේ පැවතිලා තියෙනවා. ඒ අනුසය වශයෙන් තිබිලා තියෙනවා. ඒතර ඒ අනුසය වශයෙන් තිබුණ කෙලස් ධර්මයේ පරිවෘත්තාන මට්ටමටපත් වෙලා තියෙනවා. ක්‍රියාත්මක එහෙමයි නැගී සිටීම මානසිකව. ඊට පස්සේ අර අපි ප්‍රහාරය එල්ල කරන්නේ වීතික්‍රමන. ඒතර අර අනුසයේ ඉඳන් ආපු මේ නැගගෙන ආපු වැඩපිළිවෙල බලන සන්නස බුදුරජාණන් වහන්සේ අර රෞද්‍ර තැන ඉඳන් සියුම් කරලා අපි වරයි යන තැන නැගී සිටිය තැන ඉඳන් අවසානයේ තැන ඉඳන් ඒ අවසාන තැන ඉඳන් නැවත අතෙන්ට අරන් ගිහලා ඒක උගුලලා දානවා. එතකොට මේ මෙතෙන්දී අර සල්ලේක පරියායේදී ඕනෙම කෙනෙක් අකුසලයක් කරපු දෙයක්. ඒ කියන්නේ මේ ප්‍රාණඝාතයක් කරපු දෙයක්. මම නම් ප්‍රාණඝාතය කරන්නේම නැහැ කියලා දැඩි හැඟීමක් අරගන්න සාමිනා. කියන ඔබ සඳහන් කළා වගේ අර හැඟීම කියන්නේ අදිෂ්ඨානශීලී හැඟීමක්. එහෙමයි සානසේ. අර දැන් මේක අපි උදාහරණයක් ගත්තොත් සමහර අය වැරද්දේටත් එහෙම හිතන සානහස. කියන්නේ කාත් එක්ක හරි රණ්ඩු වුණාම කියනවා මම නම් මෙයත් එක්ක මැරකම් කතා කරන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේකත් මම නම් මගේ ජීවිතේ නැති වුණා සානස. එහෙම නැතෝ සානස අපිට ප්‍රාණඝාතයෙන් වෙන්න අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ මේ පින්වත්නි අපි කවුරුණත් දැන් ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ ස්වාමීන් වහන්සේ අපි දන්න සෝතාපන්න වුණාට පස්සේ. එහෙමයි. අරියකාන්ත සීලයේ පිහිටුන. එතනින් පස්සේ ආයේ කවදාත් ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ඒ වගේ දැඩි තැනකට යන්න නම් ඇතුළෙන්ම ඒ හද පත්ලෙන් වෙන හැඟීම ඉස්සෙල්ලාම උපදින්න ඕන. එහෙමයි සානස. ඇත්තටම සානස හිතන්නේ දැන් කුසල ඡන්දේ සානස. එහෙමයි. එතකොට අර ඒ වගේ අර දැඩි හැඟීමක් එන්න ඕනේ. එහෙම නැත්නම් සානස අපිට ඒ වරදින් නිදහස් වෙන්න බෑනේ සානස. ඒ දැඩි කැමැත්තක් තිබ්බොත් ඒ දැඩි හැඟීමක් තිබ්බොත් අදිෂ්ඨානයක් තිබ්බොත් ඕනි කෙනෙක් කරපු දෙයක්. දැන් සානස දැන් අකුසලයක් කෙනෙක්ගේ අතින් කෙරෙනවා නම් එයාට ඒකේ නිදහස් වෙන්න උවමනාවක් තිබුණත් කවුරු හරි කෙනෙක් කරනවා දැක්කහම යොමු වෙන්න පුළුවන්. අසවල් කෙනා කරනවනේ ඒ නිසා මමත් කරන්න ඕනි කියලා යොමු වෙන්න පුළුවන්. සායනාසේක ලොකු ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමාජයේ අනිත් අය වැරදි කරනකොට මේ දැන් උදාහරණයක් ගත්ත සායනාස අපි තුන් ගෙදර කියලා. දැන් ගෙදර දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. අයියා දැන් අම්මා කියනවා සීතකරණයේ තියෙන මොනවා හරි දෙයක් කන්න එපා කියලා අම්මා යනවා. අයියා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ගිහලා අත දාලා කනවා. දැන් අනිත් තුන් දෙනාට මොකද වෙන්නේ? අර අයියා කාපු නිසා ඉතින් අපිත් කනවා කියලා ඒ එක්කෙනෙක් වරදක් කළාට පස්සේ අනිත් අයත් ඒකට අනුගත වෙන ගතියක් තියෙනවා. එහෙම සනසේ. ඒ කාරණාව හරිම පැහැදිලි යතන සනසේ මේතෙන්ද ලොකු උපකාරයක් වෙනවා මේ ඇත්තටම දැන් ගොඩක් දෙනෙක් ඒ කියන්නේ අරය කරන නිසා මම කරනවා මෙයා කරන නිසා මම කරනවා ලෝකය කරන නිසා මම කරනවා. එහෙම නසන්නස ගොඩක්ම අකුසල් අරය බැන්න නිසා මම බැන්න. අනේ එහෙම නසන්නස දැන් කවුරු උපදේශයක් දෙන්නක් ගියත් කියන්නේ එහෙනම් එයාට කියන්න මට කියන්න කලින්. එහෙමත් තරක විතරක කරනවා. ඇත්තම සන්නස ලෝකේ බහුතරයක් දෙනා මේ පව් කරන්නේ අනිත් අය කරන නිසා කියන්නේ ලෝකයේත් එක්ක යනවා ඒත් එක්ක නොකළොත් බෑනේ. එයාට හොඳ නම් මට හොඳ නෑ. එයාට හොඳ නම් මට හොඳ නැත්නම් මොකද එහෙමත් කියනවනේ. එතකොට මේ ඒ කියන්නේ අනුන්ගේ වැඩ මට වැඩක් නෑ සවනාස. මෙතෙන්දී එහෙමයි ඉන්නේ. කවුරු කරත් කොටිමිකොත් මගේ අම්මා තාත්තා කරත් මගේ සහෝදර සහෝදරියෝ කරත් ඕනි කෙනෙක් මේ අකුසලයේ කරපු දෙම් මොකද එහෙම අකුසලයේ සමාදන් කරන උදවියත් ඉන්නවනේ. එහෙමයි. එහෙම අපේ ළඟම ඥාතීන් වුණත් ඉන්න පුළුවන්. ඕනම කෙනෙක් මේ අකුසල කරපු දේ මම නම් කරන්නේ නැහැ කියලා දැඩි අධිෂ්ඨානයක් අරගන්නවා. ඒක සායනහස තමයි සල්ලේක පරයය කියලා කියන්නේ. ඒ කියන්නේ සායනහස දැන් ගොඩාක් සූත්‍රවල ඔය වචනේ නෑ නේද? ඒ කියන්නේ එහෙමයි. අන්නේයෝ සතුන්ට හිංසා කරනවා. නමුත් අපි සතුන්ට හිංසා කරන්නේ නැහැ කියන සංකල්පය වැඩි සූත්‍රවල කතා වෙන්නේ නැහැ. හැම වෙලාවම නෑ නේ සායනහස. එහෙමයි. හරි වැදගත් ඒක. ඒක හරි වැදගත් සනස. ඒක තමයි අකුසලයෙන් වළකින්න. දැන් බුදුරජාණන් වහන්සේ අපි ගැන තේරුම් ගත්ත නිසා
ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානය කොතරම් දනේ සාරණාස. සාරණාස මේ සූත්‍ර අවසානයේ තියෙන මේ සල්ලේක සූත්‍රය කියන්නේ හරියට සාගරය වගේ ගැඹුර හොයාගන්න බැරි එකක් කියලා. එහෙමයි සාරණාස. මේ ඇත්තම සාරණාස නේද මේ පියවරෙන් පියවර යනකොට ඒතර ගැඹුර කොහොමද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ ඒක තමයි අර කවුරු මොනව කරත් මම නම් මේ ප්‍රාණඝාතය කරන්න කියලා දැඩිව හැඟීමක් ඇති කරගෙන ඒකෙන් වළකිනවා. හැබැයි ඒ වළකින කෙනාට ප්‍රාණඝාතය කරන්න නැවත නැවත හිතෙන්න පුළුවන්. දැන් මදුරුවෙක් වහනකොට මරන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. හැබැයි කරන්නේ. අර හැඟීම ඇති කරගන්න. හැඟීම ඇති කරගත්තා. නෑ මම කරන්නේ. නෑ මම කරන්නේ නෑ කියලා. ඊළඟ ස්වාමීන් වහන්සේ මේ චිත්තුප්පාද පරියාය. එතකොට පළවෙනි එක සල්ලේක පරියාය, දෙවෙනි එක චිත්තුප්පාද පරියාය. කියන්නේ දැන් මෙතෙක් වෙලා අර ඇතුලෙන් මේ අපහසුතාව තියෙනවා. නමුත් ඇතුලෙන් අපහසුතාව තිබ්බට මම මෙහෙන් වාරණයක් යොදාගෙන ඉන්නවා කරන්න දෙන්නේ නැහැ. වචනෙන් පිට වෙන්නත් ක්‍රියාවෙන් කරන්න. දැන් ප්‍රාණඝාත නැහැ. ක්‍රියා ගතින් සිද්ධ වෙනවනේ. වචනෙනුත් අපිට යොදවන්න පුළුවන්නේ. අනුබල දෙන්න පුළුවන්නේ. ඒතර එවැනි මට්ටමකින් අපි වළක්වනවා පළවෙනි ක්‍රමවේදය. දැන් ඒත් ඒ කෙනාගේ හිතේ තියෙනවා. මට අසවලා මදුරෙක් වහනකොට මේකට මට ගහන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. කවුරු හරි කෙනෙක් අපිට බයිනකොට අපි අකමැද්දයක් වෙනකොට හතුරෙක් ඉන්නවනම් මට මෙයාව නැති කරන්න තිබ්බනම් හොඳයි. දැන් සමහර අය කියනනේ මට මේ මිනිස්සේ මරන්න හිතුණා. මරන්න හිතුණා කියන මරන්නේ හැබැයි එහෙම කියනවා. හිතුණා කියලා කියනවා. හිතුණා කියලා කියනවා. එතකොට අන්න එවැනි මට්ටමක් ඇති ඒ කියන්නේ මරණ චේතනාව තුලාන්තේ හටගන්නේ නැති මට්ටමට අපි චිත්තුප්පාද පරියාය කියන්නේ මානසිකව එහෙම හිතෙන්නේ නැති මට්ටමකටපත් කරගන්නවා. චිත්තුප්පාද පරියාය. ඒ කියන්නේ හිතෙනුත් ඒ අකුසලය සිතෙන් නැති විදිහට අපේ මනස සකස් කර ගැනීම තමයි චිත්තුප්පාද පරියාය කියලා කියන්නේ. ඒකට උපකාර වෙනවා ඔය කියන සල්ලේක පරියාය. ඉස්සෙල්ලාම අපි ඇති කරගන්න ඕන මේ අපේ පින්නතුන් මේක හොඳට ධාරණය කරගන්න ඕන එකක්. දැන් සල්ලේක පරියායදී කරන්නේ ඉස්සෙල්ලාම අන් අය මරුවත් මම මරන්නේ නැහැ කියන හැඟීම ඇති කර ගැනීම. එහෙමයි. චිත්තුප්පාද පරියායදී කරන්නේ ඒ හැඟීම උපදින්න නැති විදියට සිතුවිලි සකස් කර ගන්නවා. සිතුවිලි සකස් කර ගැනීම. අර ඇතුලේ තියෙන අපහසුතාවය නැති කර ගන්නවා. ඒ කියන්නේ මේ අපි කියව පරිවර්තන මට්ටම කිව්වොත් නිවැරදි නේ ස්වාමීන් වහන්සේ. බුරුබුරා නැගෙනේ සිතුවිලි සමුදාය කියන මරන්න ඕන කියන සිතුවිල්ල නැති කර ගැනීම තමයි චිත්තුප්පාද කියන්නේ. මොකද මේ සිතුවිල්ලත් අපිව තවනවා පිච්චෙනවා. ඒ කියන්නේ මේ ශාසනික ධර්මයේ පුරුදු කරන අපේ පින්නතුන්ට ඔය ජීවිතේ කවදා හරි අත්දැකීම් ඇති. කියන්නේ අර අතුලාන්තයෙන් කරන්නේ ඒත් හොඳක් වෙන්න එපා මෙයාට මෙහෙම කරනවා මැරෙන්න ඕන කියලා පිච්චි ඉන්නවා. එහෙම පිච්චි ඒ අවස්ථාවත් නිවිුණු අවස්ථාවක් තමයි මේ අපි කතා කරන දෙවෙනි එක. එහෙමයි සානස. ඒක ප්‍රාණඝාතය නොකරන්න ඕන කියලා හිතින් මානසිකාරය සකස් වෙනවා. එහෙමයි. ඊළඟ ස්වාමීන් වහන්සේ පරික්කමන පරියාය. ඒ කියන්නේ ආදීනවය දැකලා ප්‍රාණඝාතය කිරීමේ ආදීනව. එතකොට මේ ප්‍රාණඝාත කිරීමේ ආදීනව ගත්තාම සංසාරේ දුක්ඛිත ඒ සතර අපාය උපදින්න වෙනවා. තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල නිරේ උපදින්න වෙනවා. එවැනි තත්ත්වයන් පිළිබඳව ආදීනවයන් දැකලා ඒ කියන්නේ දැන් වැරදි තොටකට අපි ගොඩ බැස්සොත් ස්වාමීන් වහන්සේ මොන වගේ හැඟීම දැන් කෙනෙක් යනකොට වැරදි තොටක් තියෙනවා. ඒ තොට භයානකයි. ඒකේ කිඹුල්ලෝ ඉන්නවා, කටුපඳුරු සහිතයි නම් ඒ තොට ඒකට ගොඩ බැස්සොත් අරසනස ඒ කාන්තයෙන් එයාට දුක්නේ විඳින්න වෙන්නේ. දුක්ක්ම විඳින්න වෙන්නේ. එතකොට එයාට පීඩාවක්මනේ. ඒකෙන් ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ජීවිතේ විනාශ වෙන හා සමාන දුක්කටපත් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දැන් සානස බොහෝ දෙනෙක් හිතන්නේ දැන් කෙනෙක් ගැහුවොත් මං ගහන එක තමයි හරි. ඒක තමයි වැරදි තොට කියන්නේ. ඒ කියන්නේ මේ කෙනෙක් ගැහුවට පස්සේ අපි යාට ගහන්න පෙළඹීම නිවැරදි නැහැ. එහෙම සනස. හිතන්නේ ඒතර ඒක තමයි නිවැරදි දේ කියලා. හිතෙන්නේ ඒකයි. එතකොට අන්‍යයා මට හිංසා කරනවා නම් මමත් ඒකට මේ දේ කරාම හරි. දැන් එහෙමනේ ගොඩක් දෙනේ. මාත් කරන්නම්කෝ. එහෙමනේ කියන්නේ. එයා හිතන්නේ අරකට විසඳුම මේක කියලා. නමුත් ඒක වැරදි තොටක්. ඒක සනස වැරදි තොටක්. අන්න අරයා කටුපඳුරු සහිත කිඹුලන් සහිත ඉතා භයානක තොටකට ගොඩ බැස්ස වගේ දෙයක් තමයි ඒක. ඒ කියන්නේ සායනස් අපිට දැන් මම ඔන්න ඔරුවක හරි බෝට්ටුවක හරි නැගලා මම ගමනක් යනවා. එහෙමයි. මගේ ඉලක්කයක් තුන මම මෙන්න මෙතන බහින්න ඕන කියලා. එහෙමයි. මම බහින්නේ වැරදි තැනක. වැරදි තැනකට. ඒ වගේ දෙයක් එතන වෙන්නේ. එහෙමයි. එතකොට ඉතින්
ඒක දැන් එයා ඒ තීරණයට ආවා කියන්නේ එයා කර්ම රැස් කර ගන්නවා සවනහස. එතකොට එයා දුක්ඛිත තැන්වල අපාගාමී තැන්වල උපදින්න එක ලොකු හේතුවක් බවට පත් වෙනවා. ඉතින් අර මහා දුක් ගොඩකට එයා ඒ වැරදි ගොඩ බැසීම නිසා ඒක එයාගේ වැරදි තීරණය නිසා එයා පත් වෙනවා. එතකොට අන්න අර එහි තුල ඇති ප්‍රාණඝාතයේ තුල ඇති ආදීනවය ගැන මෙනෙහි කරලා ඒ තුලින් වැළකීම සවනහස පරික්කමන පරියාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පරික්කමන පරියාය එහෙමයි. ඊළඟ ස්වාමීන් වහන්සේ මේ උපරිභාව පරියාය කියලා කියන්නේ දැන් කුසලයේ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මය. දැන් ප්‍රාණඝාතය මේට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මය තමයි සනස මෛත්‍රී සහගත හැඟීම. එතකොට මේ මෛත්‍රී සහගත හැඟීම උපදවා ගැනීමට කියනවා උපරිභාව පරියාය කියන්නේ කුසලයේ ඉස්මතු කර දීම. කුසලයේ ඉස්මතු කර ගැනීම. ඊළඟට පරිනිබ්බාය පරියාය කියලා කියන්නේ එය මාර්ගාංග අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක්. ඒක සමුච්ඡේද වශයෙන්ම නිවසානාසය. ඒ කියන්නේ දැන් හරි සෝතාපන්න වුණාට පස්සේ ඒක වෙන්නේ නේ. එහෙමයි. සෝතාපන්න වුණාට පස්සේ කවදාවත් කිසිම විදිහකින් සත්වයක් විනාශ කරන්න හිතෙන්නවත් නැහැ. එතකොට ඒ විදිහට ඒ කෙලෙස් අනුශේ වශයෙන් තියෙන කෙලෙස් ධර්මයක් ප්‍රහාණයට පත් කිරීම තමයි පරිනිබ්බාය පරියාය කියලා මෙතන බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක සූත්‍රය තුලින් අපිට දේශනා කරලා තියෙන්නේ. එහෙමයි. ඒතර සනස දැන් අපි දැන් සාකච්ඡා කළා ප්‍රාණඝාතය පිළිබඳව. සයන්ස් එතකොට මේ අපි ආපු මතක් කළොත් හොඳයි කියලා හිතනවා පොඩ්ඩක්. දැන් ප්‍රාණඝාතයෙන් අයින් වෙන ප්‍රතිපදාවේ පළවෙනි එක සල්ලේක පරියාය. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් අන් අය ප්‍රාණඝාත කළත් මම නම් කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන එයින් වැළකීම. ඒක. දැන් ඒක හොඳටම මතක තියාගන්න ඕනේ සයන්ස්. පුළුවන් නම් ලියාගෙන සටහන් කරගෙන තියාගත්තත් කමක් නැහැ. ගොඩක් වටිනවා. පළවෙනි එක අන් අය ප්‍රාණඝාත කළත් මන්නම් කරන්නේ සල්ලේක පරියාය. දෙවෙනි එක චිත්තුප්පාද පරියාය. දැන් ඒ වලකින දේ හිත තුළ මුදුන්පත් කර ගැනීම. අන්න මම ඒ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන මෙන්න මේ සිතුවිලි හිතෙන්නේවත් නැති මට්ටමට හිත සකස් කර ගැනීම. එහෙමයි. චිත්තුප්පාද පරියාය. ඊළඟට පරික්කමන පරියාය කියන්නේ එහි අර ආදීනවේ දැක මෙනෙහි කර ඒ අකුසලයෙන් පිළිබඳව දැකීම. ආදීනව දැකීම පරික්කමන පරියාය. එහෙමයි සන්නස. ඊළඟට උපරිභාව පරියාය. ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මය වන මෛත්‍රී හැඟීම වර්ධනය කිරීම. එහෙමයි. ඊළඟට පරිනිබ්බාන පරියාය කියන්නේ ඔය ප්‍රතිපත්තිය තුල එහෙමයි. ඒ ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම. එහෙමයි. එතකොට සායන්නහංශ ඊළඟට තියෙනවා අපිට කතා කරන්න දෙවෙනි කාරණාව. ඒ කියන්නේ දැන් සායන්නහංශ මේ දැන් ඇත්තට අපේ සමාජයේ ඉන්නවා අපේ පිනතුන්නුත් කියලා තියෙන අපිට. ඒ කියන්නේ දැන් ශාසනයට ඇවිල්ලා දැන් ශාසනය තුල දැන් දහම් ආනවා භාවනා කරනවා අවුරුදු ගණන් මාස ගණන් තාමත් පංචශීලයේ සමහර ශික්ෂාපද රැක ගන්නත් බෑ. එහෙම සයන්ස්. එතකොට ඔන්න දැන් අල්ල ගන්න පුළුවන් මෙන්න වැඩේ මේ වරදෙන් ගැලවෙන. එහෙම සයන්ස්. ඇත්තටම දැන් සමහර අය කියනවා මට ප්‍රාණඝාතයෙන් වෙන්න ඕනිකමක් තියෙන හැබැයි ඒ කියන්නේ ඕනිම වැරද්දක් මෙතන කියන්නේ. මට අසවල් වැඩේ තියෙන සායනහස නමුත් මට ඌමනාව තියෙන නමුත් මට ඒකෙන් වෙන්න බෑ. කියන්නේ ඒ අදාළ ආවේගෙනකොට එහෙමයි. වැඩේ වරද වෙනවා. ඉතින් ඒකට වැඩපිළිවෙලක් ඒක වෙන්නේ ඇයි කියලා කල්පනා කරලා සානසතර තමන්ට දැන් ආයෙනම් මෙන්න මේ ක්‍රමවේදයේ අනුගමනය නොකිරීම. එහෙමයි. ඒකෙන් වෙන්න පුළුවන් මේ ක්‍රමවේදය අනුගමනය කළා. දැන් කාගේ හරි අතින් ප්‍රාණඝාත මදුරු හරි මැරෙනවා. එහෙමයි ඉන්න පුළුවන් සානංශ. ඒ කියන්නේ සමහර අයට ලොකු සත්තුණු මැරෙනකොට මදුරුව මරනවා. ඒතර එයාට මෙන්න මේ ක්‍රමවේද ටික පොඩ්ඩක් සටහන් කරගෙන ඉස්සෙල්ලා සල්ලේක පරියාය අදිෂ්ඨාන ඇති කර ගැනීම. චිත්තුප්පාද පරියාය. ඊළඟට ඒ හැඟීම තව වර්ධනය කරනකොට අදහසක්වත් එන්නේ මට්ටමටපත් වීම. එහෙමයි. ඊළඟට පරික්කමන පරියාය කියන්නේ ආදීනව දකුණ හැම තිස්සෙම ඒකේ. එහෙමයි සාන. ඊළඟට උපරිභාව පරියාය කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය හැමතිස්සේ වර්ධනය කරනවා. එහෙමයි. එතකොට යා කාලයක වැෑමෙන් පරිනිබ්බාන පරියායටපත් වෙනවා. එහෙනම් ඇත්තටම දැන් ඔය විදිහට ඒ කියන්නේ දැන් ඔය ක්‍රමවේදයේ අනුගමනය කරන ගමන් තමන්ගේ පැත්තට හැරිලා බලන්නත් ඕනේ. ප්‍රත්‍යක්ෂාව තියෙන්නත් ඕනේ. ඇත්තටම දැන්
දැන් මම දැඩි අධිෂ්ඨානයක් අරගෙන මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා ඉන්නකොට ඒතර මට පොඩ්ඩක් මං ගැන හිතන්න ඕනේ. ඇත්තටම මම මේ ප්‍රාණඝාතයෙන් වැළකීලාද? එහෙමයි. මගේ අතින් උනේම නැද්ද? දිනපතා එහෙම පරීක්ෂාව යෙදෙනකොට ඒතර සනස යාර ටික යාට තමන් ගැන අවබෝධයක් වෙන තමන් ගැන අඩුපාඩු තියෙනවා හදා ගන්න පුළුවන්. ගුණය තියෙනවා වර්ධනය කරන්න පුළුවන්. එහෙම සනස. එතකොට ස්වාමීන් වහන්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ සූත්‍රය සඳහන් කරලා තියෙනවා අන්‍යෝ සතුන්ට හිංසා කරන්නාහුය. අපි සතුන්ට හිංසා නොකරමි සල්ලේක කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ එතනදී හිංසාව ජීවිතෙන් බැහැර කිරීමත් සම්බන්ධව තමයි කතා බහ කරන්නේ. එතනදී ස්වාමීන් වහන්සේ මේ අපි කොහොමද මේ හිංසනය කියන එක ඇත්තට ස්වාමීන් වහන්සේ අපි ගොඩක් තේරුම් ගන්න ඕන එකක්. මේ ඒ කියන්නේ හිංසනය කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ හිංසනයට එක අය පාවිච්චි කරන ක්‍රමවේද තියෙනවා. එනේ හිංසනය කියන්නේ රිදවීම නිසා ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට දැන් පිනුතුගේ පැත්තෙම කිව්වොත් දැන් ගෙදරක ඉන්න අම්ම කෙනෙක් ඒ තාත්තත් එක්ක කතා නොකර ඉන්නවා. ඒකයි හිංසනයට පාවිච්චි කරන ක්‍රමවේදය. එහෙම ඇත්තටම සනසලේ සමහර ඕක අපි ඉස්මතු වෙනුන්න හින්දා මතක් කරොත් ඒ කතා කරන්නේ නැහැ කියන තැන එයා දකින සැරයක් ගන්න මේ ඇතුළාන්තයෙන් හිංසන සංකල්ප නැති වෙන සන්නස. එහෙමයි. ඊළඟට මේ උදව් කරමින් සිටිය නම් උදව් කරන්නේ. උදව් නොකිරීම තුළ අනිත් කෙනා වෙහෙසටපත් කරනවා. එහෙමයි. ඒක හිංසනයක්. ඒ වගේ බලන්නේ කියලා හින්දා. ඒකත් හිංසනයක්. මේ ඕනම කෙනෙක්, ගෙදරක ඉන්න ඕනම කෙනෙක්, සමාජය තුළ කටයුතු කරන ඕනම කෙනෙක් එහෙම අනිත් අයට රිදවන්න බලන්නේ නැතුව ඉන්නවා. මෙයා හිතනවා මම බලන්නේ නැති එක මෙයාට දුකක්. එහෙම හිංසා. ඒ වගේ එක අය මේ අන් අයට හිංසා කරන සායනද ක්‍රමවේද තියෙනවා. ඇත්තට අපේ බණහන පින්නතුන් එහෙම හිතින් පොඩ්ඩක් අහලා බලන තමන් තුලත් එහෙම ක්‍රමවේදයක් නැද්ද කියලා. අතීතේ හරි තියෙන්න පුළුවන්. දැන් වෙන වෙලා ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අතීතේ හරි තියෙන්න පුළුවන් අනිත් අයට හිංසා කරන තමන්ගේ ක්‍රමවේදයක් තියෙනවා. සනස එතන අපි කතා කරොත් ඒක නිවැරදි වෙයි. සමහර අය මේ බනහන එක සිල් ගන්න එකත් අනුන්ට හිංසාවක් කියන අදහසින් කරන අය ඉන්නවා. එහෙම කරන අය ඉන්නවා. දන් දීමත් එහෙමයි සනස. එහෙම තියෙනවා මේ තියෙනවා ඇතැම් අය. එහෙම තියෙන සායනාංශ. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් ගෙදර ඉන්න කෙනෙක් අපි දු ස්වාමීන් වහන්සේ පරිත්‍යාගයට අකමැති කියලා. එයත් එක්ක අමනාප වෙලාවට පේන්නේ ඒවම කරනවා. පරිත්‍යාගය කරන හැබැයි ඒක යටි අර්ථයක් තියෙනවා අරයට රිද්දන්න. අන්න ඒ විදියට මේ දැන් ගෙදර ඉන්න අය අපි හිතමු දැන් බනහන්න ගෙදර ඉන්න කවුරු ඉන්න බනහන්න කැමති නැහැ. මෙයා ඉතින් දැන් වෙනදට සද්ද අඩුවෙන් බනහනවා. අර කට්ටියක් මැදි කියලා. හැබැයි අර හිංසන සිතුවිල්ලක් ආවොත් මොකද ඔක සද්ද ගොඩක් වැඩි කරනවා. මොකද මෙයා දන්නවා අරයට මේ බණ ඇහෙන එක හරි වදයක් කියලා. එහෙම ඔබ වහන්සේ ඔය සඳහන් කළ කාරණාව මේ සමාජය තුළ සිද්ධ වෙන්නේ නැහැ කියලා නෙවෙයි වෙනවා ඒක. ඒත් එක තවත් සිද්ධියක් වෙනවා. කියන්නේ ඒ වගේ සංවිධානයක් දැන් කෙනෙක්ට ඒ කියන්නේ සංවිධානය කරනකොට අනිත් අයට වඩා අපි පෙන්නලා අරය හිංසාවට ලක් රිදවීමක්. අර කටට හරි අමාරුයි අපි මේක ලොකුවට කරාම. එහෙමයි සමහර එහෙම කියන සනස. එහෙමයි. අපි ඇත්තටම ධර්ම දේශනාවල යනකොට අපිටත් එහෙම අත්දැකීම් දෙන සනස අසවල් අය කැමති නැහැ. නමුත් ඉතින් අපි ඒ අයටත් එක්කම තමයි මේ කරන්නේ. ඒ අයටත් රිදෙන්නම දේශනා කරන්න කියන්නේ එහෙම නැතුව නෙමෙයි. එහෙමයි. එතකොට අපි පොඩ්ඩක් කතා කළේ මේ හිංසනය කියන එක සායනස අපි තේරුම් ගන්න එක අකුසලයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්‍යෝ සත්වයන්ට සත්වයන් කිව්වට පස්සේ මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට තිරිසන් සතුන් ආදී ඕනම සත්වයන්ට හිංසා කරන්නාහුය අපි සතුන්ට අර වගේ හිංසා නොකරමි කියලා සල්ලේකයක් ඇති කරගන්න ඕන. එහෙමයි. ඒතර අන්න ඒක පොඩ්ඩක් ක්‍රමානුකූලව සායනහස අපි එහෙම සනස ඇත්තටම දැන් මේ අපි දැන් ඉස්සෙල්ලා දැන් හිංසනයයි මේ ප්‍රාණඝාතයයි නේ සමහර එකක් කියලා හිතන් ඉන්නව නේද? එහෙමයි. දැන් හිංසනය කියලා කියන්නේ ප්‍රාණඝාතය නෙමෙයි. එහෙමයි. ප්‍රාණඝාතය කියන්නේ හිංසනයක් නෙමෙයි. එහෙමයි. ඒ දෙක දෙකක්. දැන් ප්‍රාණඝාතය වෙන්න නම් අනිවාර්යෙන් සතෙක් මැරෙන්නම ඕනේ. එහෙමයි. සතෙක් ඒකට උපක්‍රම තියෙනවා. ඒ කියන්නේ අර හිත තියෙන්න ඕනේ මේ සත්වයක් කියලා දැන ගැනීම තියෙන උපක්‍රම කරන ඕනේ ඒකෙන් මැරෙන්නත් ඕනේ.
හිංසනේ එච්චර දුර යන්නේ නැහැ. එහෙමයි. වචනයෙන් වෙන්න පුළුවන් අපේ සාහනාසික වගේ ඊතා සියුම් ටිකක් කතා කරේ සාහනාසික. එතකොට සායනාස දැන් ඔය සතෙකුට ගැහුවොත් හිංසනයක් නේද? ඒක හිංසනයක් සාහනාසට. ප්‍රාණඝාතය නැහැ. එහෙමයි. එතන හිංසනේ. එතකොට දැන් අර ඔය කිව්ව වගේ අර සාහනාස මතක් කරේ අඩුපාඩු. ඒ කියන්නේ අනිත්‍ය වෙන කතා කරන්නම දෙයක් නෑ සාහනාස. එහෙමයි. ඔය මතක් කරපු ටික තියෙනවා නම් අනිත්‍ය වෙන කතා කරන්න දෙයක් නෑ. එහෙමයි. ඒ අඩුම තැන තමයි සාහනාස ඉස්මතු කරේ. එතකොට ඔය වගේ අදහස් තියෙනවා නම් එයා දැන් අදිෂ්ඨානයක් ගන්න සාහනාස. ඒ කියන්නේ මා තුළ හිංසනකාරී අදහස් තියෙනවා. සමහරට මෙහෙම දැන් අනිත් අය අපිට හිංසා කරන සරස ඒක දෙපැත්තෙම තියෙනවද? අනිත් අය අපිට රිද්දන්නේ යම් දේවල් කරනවා. අපේ අදහසත් අපිත් එයාට ඒ දේ කරනවා. දැන් මෙතෙන්ද කියන්නේ අනිත් අය මොනවා කළත් මට හිංසාකාරී වෙන විදිහේ දෙයක් මට මොනවා කළත් සහ අනිත් අය මොන විදිහේ හිංසාකාරී දේවල් කරත් මම නම් කරන්නේ නැහැ කියලා අන්න දැඩි අදිෂ්ඨානයක් කරගෙන. ඒ කියන්නේ සානස මෙතන බෝධිසත්ව චරිතයක් මතුවෙන්නේ. එහෙමයි සානස. ඇත්තටම සානස ඒ චරිතයේ පුදුම විදිහේ වටින චරිතයක්. ගුණවන්ත චරිතයක්. ගුණවන්ත චරිතයක්. Tamanටත් ආශිර්වාදයක් අනිත් අයටත් ආශිර්වාදයක් ඒක. ඒ තරම් වටින චරිතයක්. ඒතර මම අනිත් අය කළත් මම නම් මේ හිංසාවක් කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න එක තමයි මේ සල්ලේක පරියාය කියලා කියන්නේ. හිංසනයේ දුරු කිරීමේ පළවෙනි පියවර. පළවෙනි පියවර සානාස. ඊළඟට චිත්තුප්පාද පරියාය. එහෙමයි. ඒ ගතින් වචනයෙන් ක්‍රියාත්මක භාවයටපත් නොවන ඒ අකුසලය සිතෙන් ඇතිවීමේ ස්වභාවයක් නැති කරනවා. ඒ කියන්නේ අපි කිව්වොත් පරිඋත්ථාන මට්ටම. එහෙමයි. අතුලාන්තයෙන් මෙනෙහි කිරීම. දැන් කෙනෙක්ට හිංසා කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි හිතෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය කේන්ති ගියාම යන වාහනේ පෙළලිල යන්න ඕන. එහෙමයි. එහෙම හිතෙනවා සානංශ. අත් කැඩෙන්න ඕන. අත් කැඩෙන්න ඕනේ. එහෙම හිතෙනවානේ. එහෙමයි. මේ එතකොට ඒ වගේ සිතුවිලි එනවා නම් අන්න ඒක අපි නැති කරගන්නට ඕනේ. ඒක නැති කරන එකට තමයි අපි කියන්නේ චිත්තුප්පාද පරියාය කියලා. කියන්නේ හිංසන සිතෙන් ඇත්තට අපි දේශනා කරන අපි වුණත් මේ පිණුතුන් වුණත් පොඩ්ඩක් හිතුවොත් ඇත්තට එහෙම කාටවත් හිංසාවක් කරන්නේ නැහැ විතරක් නෙවෙයි හිංසන සිතුවිල්ලක්වත් එන්නේ නැති හිතක් අපට ලැබුණොත් එහෙම ඇති කරගන්න පුළුවන් වුණොත් ඒක මොන තරම් ඒ කියන්නේ අනිත්‍යයි හිංසා කළත් අපේ හිතේ හිංසා කරන්න දහස් වෙන්නේ නැහැ. එහෙමයි සනස එහෙමයි. දැන් මේ අන්න ඒ වගේ චිත්තසංතානයක් සාමිනහංශ අපේ ඔය පුන්න ස්වාමීන් වහන්සේට එහෙමයි කතා පොඩ්ඩක් මතක් කළොත්. එහෙම සනස අර මේ මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේනේ සනස. එහෙමයි සාමිනහංශ ඒ උන්වහන්සේ අර මේ දුර බැහැර අර නගරයකට යන්න මේ භාවනා යෝගී වෙන්න ගමකට යන්න කටයුතු කරද්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුන්න මේ එහෙ වඩින්න එපා එහෙ ඉන්නේ බොහෝම සැරපරුස මිනිස්සු කියනවා. නිසා මට මතක විදිහට ඔය මේ අද කාලේ විදිහට අරාබි ප්‍රදේශයේ මං හිතන්නේ සනස. එහෙමයි. දැන් ඒක වර්තමානයේ හොයාගෙන තුන ඒ වගේ ප්‍රදේශයකට තමයි ස්වාමීන් වහන්සේ යන්න කටයුතු කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ එහෙ යන්න හදනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙ අය සත්තාදීන් කරදර කරන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ එයාලා දඩුමුගුරු ආදියෙන් මට ප්‍රහාර එල්ල කළොත් මම හිතනවා දඩුමුගුරු ආදියෙන් එයාලා මට කරදර කළාට එයාලා සත්තාදීන් මාව කැපුවේ නැහැ. කියන්නේ සත්තාදීන් කැපුවොත් මොකද කරන්නේ? කමන්නේ සත්තාදීන් කැපුවට එයාලා මට මාව මරණයට පත් කරේ නැහැ. ආදි වශයෙන් ඒ කියන්නේ අන් අය හිංසා කරද්දිත් ඒ පැත්ත ගැන හිංසනයක් ඇති නොවන විදියට. ඒ පැත්ත ගැන හිංසන සිතුවිල්ලක් ඇති නොවන විදියට ප්‍රායෝගිකව ශාසනය තුල හැසිරිච්ච අය ඉන්නවා සාමිනහස. එහෙමයි. එතකොට අන්න ඒ වගේ මට්ටමක් තමයි මේ චිත්තුප්පාද පරියාය කියන්නේ. එහෙමයි සන්නස. ලෝකයා හිංසා කළත් මම නම් ඇත්තටම මම මේ මට්ටමට යන්නේ නැහැ කියන්නේ. අර කලාබු ජාතකෙත් සාමිනහස ගත්තොත් එහෙමයි සන්නස. ඒ කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ ශාන්තිවාදී ජාතකේ. ශාන්තිවාදී ජාතකේ බෝසත්යන් වහන්සේගේ අත් කපනවා කකුල් කපනවා එහෙම බොහෝ වද හිංසා කරනවා රජතුමා. නමුත් සිතුවිල්ලක්වත් හිංසන සිතුවිල්ලක්වත් බෝසත්යන් වහන්සේ ඇති කරගන්නේ නැහැ. කරුණාවම ඇති කරගෙන ඒ වෙලාවේ කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ ඇත්තටම අපේ ගෘහස්ත ජීවිතය ගත කරන සමහර පිණුතුන් ඒවා අපිත් එක්ක කතා කරලා තියෙන සායන් වහන්සේ දන්නවා ඉතින්.
කොච්චර වැඩ කරන තැන්වල අසාධාරණකම් වෙනවද. එහෙමයි. يعني ඉස්සරහට යන්න දෙන්නේ නැහැ, කකුලෙන් අදිනවා. එහෙම හරියට හිංසන අනිත් අයගෙන්. සමහර අය ඉන්නවා නිවස තුල පවා එහෙම එක එක අයගේ හිංසනයටපත් වෙලා. සහෝදර සහෝදරියන්ගේ අතර පවා. එහෙමයි සායනාස. දැන් උදාහරණයක් විදිහට ආසන්න කාලේ දැන් මේ ඊයේ හරි පෙරේදා හරි තමන්ගේම නංගි ස්වාමියාත් එක්ක එකතු වෙලා කැලේකට ගෙනහිල්ලා ඔලුවට ගහලා පොළොව වලින් මරලා දාලා. එතකොට අන්න ඒ වගේ මේ ගෘහස්ත ජීවිතයේ තුල මේ ධර්මයේ තුල හික්මෙන් උත්සාහ කරන අපේ සමාජය තුල කටයුතු කරන අයටත් ඒ වගේ ඕනතරම් හිංසා ඇති ස්වාමීන් වහන්සේ. එහෙම තමයි. ස්වාමියාගෙන් භාර්යාවට, භාර්යාවගෙන් ස්වාමියාට විශේෂයෙන්ම නේසානස. දරුවන්ගෙන් දෙමව්පියන්ට, දෙමව්පියන්ගෙන් දරුවන්ට හිංසනය කියන එක නම් ස්වාමීන් වහන්සේ ඇත්තම කතා කරොත් ලෝකෙ ගොඩාක් වෙලාගෙන තියෙන එකක්. එහෙමයි සානස. එතකොට මේ අන්නේ වැනි හිංසනකාරී තත්ත්වයන්ගේදී තමන්ගේ හිතේ යාලා ගැන හිංසන මාත්‍රයක්වත් උපදින්නේ නැති මට්ටමක් හදාගත්තා. එතන ඇත්තටම බෝධිසත්ව චරිතයක් තමයි තියෙන්නේ. එහෙම සානස. ඒක චිත්තුප්පාද පරියාය සානස. එහෙම දැන් එතන සානස අපි ඇත්තටම මේ කාරණාවත් ඉස්මතු කරොත් වටිනවා කියලා මට හිතුණා. ඒ කියන්නේ ඔය හිංසනකාරී සිතුවිල්ල කියලා කියන සානස සිතුවිල්ලක්. ඒකත් අකුසලයක් නේ සානස. දැන් එතකොට දැන් ඒ කාරණාවේ බරපතලත්වය කුසලයේ අකුසලයේ දෙපැත්තටම අපි කල්පනා කරොත් දැන් අනාගතයේ ලෝක විනාශ වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බය තුනක් හට ගන්නවා කියලා. එකත් රෝග, දුර්භික්ෂ, යුද්ධ කියලා. එතෙන්දී මේ රෝග බය ඇති වුණාට පස්සේ මිනිස්සු බහුතරයක් දිනට රෝගයන් තමයි වෙනදෙන්නේ. ඒ කාලය තුල මරණ බොහෝ දෙනාගෙන් සුගති උපදිනවා කියනවා. ඒකට එකම හේතුව තමයි රෝගය Tamanට හැදුනම Taman හිතනවා අනේ මේ රෝගය තව කෙනෙක්ට හැදෙන්න එපා කියලා. සිතුවිල්ලක් ස්වාමීන් වහන්සේ. ඒක නිසා ගින් සුගති උපදිනවා කියන්නේ අපි තුල අර වගේ හිංසාකාරී සිතුවිල්ලක් ඇතිවීම තුලින් මොනතරම් අකුසල ඒ කියන්නේ අපි දුගතියට යන්න පුළුවන්. දුගතියට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කියන්නේ අර ඔබ සඳහන් කළ අන් අයට රෝග හැදෙන්න එපා කියන්නේ යහපත් සිතුවිලි තුලින් සුගතියට යනවා වගේමයි අනිත් අයට හිංසන සිතුවිල්ලක් ඇති වුණොත් ඒ තුල ඇතිත් බරපතලත්වයත් දුගතියට යන්න පුළුවන් ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ ගැන ඉතින් අපි ඇත්තටම හිතන්න ඕන. ගොඩක් හිතන්න ඕන. එතකොට සායනාංශ ඊළඟට තියෙන්නේ පරික්කමන පරියාය. ඒ කියන්නේ මේ හිංසනය දුරු කිරීමේදී තුන්වෙනි පියවර තමයි පරික්කමන. එතනදී අපි කරන්නේ ආදීනමය දැකීම සාන්නාංශ. දැන් ඇත්තටම මේ සෑම අපි නිතරම හිතන්න ඕන තමයි සාන්නාංශ අපිට හිතන සිතවිල්ලේ සිතවිල්ලේ පවා අපිට ආදීනමයක් තියෙනවා කියලා සාන්නාංශ. අපි අකුසලයක් කරනවා නම් ඒ අකුසල සිතවිල්ලේ පවා ආදීනමයක් තියෙනවා. ඉතින් කිරීමට ක්‍රියාවකට ලක්වීමේ කවර කතාවද? ඒක හරි මේ දැන් පින්නතුරුත් දන්නවා දැන් ආරෂ්ඨායක මාර්ගයේ සායනාංශ දැන් සම්මා සංකප්පේ විග්‍රහ කරද්දී එහෙම අවිහිංසා සංකල්පනා කියලාම තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්න නම් අවිහිංසා සංකල්පනා තියෙන්න ඕන. කෙනෙකුගේ ජීවිතේ විහිංසා සංකල්පනා කියන්නේ මිච්ඡා සංකප්ප. එයාට කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් උපදින්නේ නැහැ. හේතුවක් නැහැ. එහෙමයි සාන. එතකොට ඒ ආදීනව හොඳට දකින්න ඕනේ. දැන් සායනාංශ දැන් අපිට මෙහෙමත් පුළුවන්. දැන් අර ධර්මයේ තුල කටයුතු කරද්දී අපි ගුඩාරියක් අර සත්‍යවාදී වෙන්න එපායි. එහෙමයි. ඒ කියන්නේ ධර්මයේ තුල ධර්මයේ ඉස්සරහ අපි නිහතමානී වෙන්න ඕන. නිහතමානීව අපිට පින්නතුන්ට පුළුවන් නම් ජීවිතේ ධර්මයට එන්න කලින් හරි. එහෙමයි. ඇත්තටම අපි ගාව තිබ්බනම් අන් අයට හිංසා කරන ගතිය. ඒ සිතුවිල්ලක් නිසානේ සායනාංශයේ ඉක්ුනේ. අන්න ඒ සිතුවිල්ල දිහා බලුවොත් ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වෙච්ච හැටි බැලුවොත් අපිට ලොකු ආදීනයක් මතු කරගන්න පුළුවන් වෙයි. එහෙමයි සානස. ඇත්තටම දැන් ඒ අතම්ලට අත්දැකීම ඇති දෙන්නේ සානස. එහෙමයි. එක්ක බාහිරයිගේ දේවල්. ඒ කියන්නේ Taman ඇසුරු කරන ඇසුරු කළ ඒකට ඇසුරු නොකළ මාධ්‍ය වලින් දැකපු මේ සමාජයේ තුල හිංසන සිතුවිල්ල හේතු වෙලා මේ ලෝකෙට වුණ හානිය හොඳට මානසිකාර කිරීම තුළ අපිට ලොකු ආදීනවයක් එවත් පරික්කමන පරියාය උපදවා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම සානස දැන් අර පැත්තෙන් කරන දෙයට මම මේ පැත්තෙන් කරනවා කියලා හිතනවනේ ගොඩක් දෙනෙක්. ඒ පැත්තෙන් කරත් මම මේ පැත්තෙන් කරත් තමයි මට පැවැත්මක් තියෙන්නේ. ලෝකයේ දකින්නේ එහෙම සනස සාධාරණ කරන්න යන්නේ. දැන් ලෝකයේ දකින්නේ අර පැත්තෙන් කරන දෙයට මාත් මෙහෙන් දෙකක් කරොත් තමයි හරියන්නේ. ඇත්තටම
බලාගෙන යනකොට ලෞකික ජීවිතය තුළ යම් කිසි විදිහේ එහෙම නොකරත් බෑ. හැබැයි සනස බෞද්ධයන් විදිහට එහෙම කරනවා කියන එක සාධාරණය කරන්න කිසිසේත්ම බෑ. කිසිසේත්ම බෑ. මොකද කර්මය Tamanට අනිවාර්යෙන් විඳින්න සිද්ධ වෙනවා. හිංසන සිතුවිල්ලට අදාළව, ක්‍රියාවට අදාළව. ඒතර වර්තමානයේ Tamanට ඇති වෙන පාඩුව වගේ නෙමෙයි සංසාරයට අපි ඒ තුලින් අකුසලයක් කරගත්තොත් ඒ ඉතාමත්ම බරපතලයි. එහෙම සානස් ඊළඟට අපේ පිටුතු ගොඩක් පරිස්සම් වෙනකොට තරත් වෙන අනිත්‍ය අනුබල දීම තුල. එහෙමයි. ඇයි කටපියන් හිටියේ? ඇයි දෙකක් කිව්වේ නැත්තේ? අපෝ සනස හරියට වෙනවනේ. එහෙමයි. මම හිටියනම් දන්නව කරන දේ. අරයා මේ උසි ගන්නනවා. උසි ගන්නනවා. අනේ අර මේ අනිත් කෙනාට හිංසා නොකරපු කෙනා උසි ගන්නන එක එක දේවල් වලින්. ඇයි කටපියන් හිටියේ? එතකොට මෙයාගේ හිතේ ඇත්ත තමයි කියලා හිංසන සිතුවිලි ඇති වෙලා ක්‍රියාත්මක භාවයට යනවා. එහෙමයි. එහෙමයි. ඒක අන් අයගේ අනුබල දීම් හමුවේදීත් අපි පරිස්සම් වෙන්න ඕන. يعني ඒක එවැනි අනුබල දීම් තුල පවා අපේ ලොකු ආදීනවයක් අත්දකින්නවා හිංසනය ක්‍රියාත්මක. එහෙම හොඳම දේ ඉතින් අපිට ඔය හිංසාවක් කළා අකුසලයක් කළා අපි කියමුකෝ අවීචිය ගියා කියලා. ඉතින් එදාට කියන්න බෑනේ මම මේක කරේ අසවලා කරපු නිසා කියලා. අසවලා කරපු නිසා. දේවදූත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සානහස යම රජුරෝ කියනවනේ ඔය අකුසලයේ කළේ ඔබේ අම්මා තාත්තාත් නෙමෙයි. සහෝදරියත් නෙමෙයි. ස්වාමියාවත් බිරිඳවත් නෙමෙයි. ඔය අකුසලයේ ඔබම කරා. පෙළඹවීම අදාළ වෙන්නේ නැහැ. එදාට පෙළඹවපු කෙනා ගෙන්නන්නෙත් නැහැ. එදාට ඒ කියන්නේ දැන් අපි දැන් යමෙක් දැන් මෙහෙම හිතමු. එයා මට මෙච්චර අසාධාරණකම් කළා මෙච්චර කෙනෙහිලිකම් කළා. ඒකයි මම මෙහෙම කළේ කිව්වොත් කිසිම සාධාරණයක් නෑ සානස. සමාවක් නෑ සානස. ඒකට ඒ කවුරු නිසා කළා Taman කළේ එයාට ඒකේ විපාක අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් අර වෙලාවේ කියන්නේ උඹමයි ඔය අකුසලයේ කරේ ආයි කවුරු නිසා පෙළඹුණාද ඒ මුකුත් නෑ. ඉතින් Tamanට මේක විඳවන්න වෙනවා. විපාකක් දකින්න වෙනවා. ඒ විදිහට පරික්‍රමන පරියායේදී හිංසනයේ ආදීනව තමා තුළින් ලෝකයේ තුළින් හොඳට සතර පාඩ වැටීම ආදී මේ හැම දෙයක්ම මනසිකාර කළ යුතුයි. එහෙමයි. ඊළඟට සායනාංශ තියෙනවා උපරිභාව පරියාය කියන්නේ ප්‍රතිවිරුද්ධ කුසලයක් උපදවා ගන්න. එහෙම සනස දැන් මේකෙත් දැන් අර වෙනදා හිංසා සිතුවිලි එනවට අපි ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයේ වර්ධනය කරනවා. දැන් සනස දැන් මෙතෙන්දී අපි පොඩ්ඩක් ඔය මානසික මට්ටම ගැන කල්පනා කළොත් දැන් අර කියපු සල්ලේක පරියාය, චිත්තුප්පාද පරියාය, උපරිභාව පරික්‍රමන පරියාය. දැන් මෙන්න මේ මට්ටමට එනවා කියන්නේ මෙයාගේ තින් සනස අකුසලයේ කෙරෙන්නේ නැති මට්ටමක් නේක. එතකොට එහෙම සනස මානසික සනසීමකුත් තියෙනවා නේද? ලොකු නිදහසක්. එහෙමයි මම මේ වගේ අකුසලයක් කරන්නේ නැහැ කියලා. ඒත් එක්ක මෙයාට ඒ මානසික සැනසීම ගැන හිතනකොට සනස කොච්චර මානසික සැනසීමක් එතෙන්දී ලැබෙනවද? දැන් මෙයා එතනින් නවතින්නේ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයක් කරනවා. සනස අර ගාථාවේ තියෙන ඕකනේ සබ්බ පාපස් සකරණං කුසලස් උපසම්පදා. එහෙමයි සනස. ඒ පියවරෙන් පියවර දැන් කියන්නේ නොකර ඉන්න කොටස නොකරනවා වගේම කලියුතු කොටස කරනවා. අපි දැන් උදාහරණයක් විදිහට ගත්ත සනස අපි දැන් මෙතන නම් පල්ලමක් මෙතන පල්ලම තියෙන්නේ. දැන් අපි අමාරුවෙන් කන්ද නැගගෙන ආව මෙතෙන්ට. දැන් ඒ කියන්නේ දැන් මේක හරියට නොකරන කොටස වගේ. නමුත් අපි මේ ඉදිරියට පාරක් යන්නේ නැහැ. ගමනේ සාර්ථකත්වයට යන්නේ නැහැ. අපි එතනම ඉන්නවා කියමුකෝ නොකර. හැබැයි එයා ආයෙත් වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි. දැන් මෙයා ටික මෙහෙට යනවා කියන්නේ වැටෙන්න තියෙන සම්භාවිතාව ටිකක් අඩු වෙනවා. ඒ වගේ තමයි සනසන්නේ කුසලයේ කියලා කියන්නේ. විහිංසා සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ ඒක නොකර ඉඳලා ඒ පිළිබඳව හිතින්වත් ඒ අදහස ඇති නොකර ගන්න අපි මානසික මට්ටම සකස් කරගෙන එතනින් නවතින්නේ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ අවිහිංසා සිතුවිල්ල අපි වර්ධනය කළොත්. ඒ කියන්නේ සත්වයන් දැක්කහම කරුණාවක් ඇති කර ගන්නවා. දැන් අවිහිංසාව කියලා කියන විහිංසාවේ ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි කරුණාව. අවිහිංසාව. අර මේ ශික්ෂාපද විග්‍රහයේ තියෙන සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති සවනාස. එහෙමයි. එතකොට මේ එතන කියන්නේ ඔන්න කියන කාරණාව සානාස. කරුණාවෙන් අනිත් සත්වයන් පිළිබඳව හැඟීමක් ඇති කර ගන්නවා. එතකොට ඒ විදිහට අර අනිත් අය කෙරෙහි මෙතන මේ සත්වය කිව්වහම අපි බලන්නට ඕනේ මේ තිරිසන් සත්වයෝ විතරක් නෙමෙයි. එහෙමයි. අනිත් සියලුම දෙනා මිනිස්සු වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෝ සහෝදරි වෙන්න පුළුවන්.
ඕනෙම කෙනෙකුට ඒ හිංසාව සනස අපි හැසිරීම ඇති කෙනෙක්ට හිංසා කරන සනස සිවුම මතක් කරා ඒ කාරණා මුලින්ම. ඉතින් අර ඊට ප්‍රතිවිරුද්ධ අනිත් අයට යහපතක් වෙන විදිහට මගේ වචන සහනයක් වෙන විදිහට. සහනයක් වෙන විදිහට. අපේ එක වචනයක් ඇති සානස කෙනෙක්ගේ හිත පසාරු කරගෙන යන්න. අපේ එක ක්‍රියාවක් ඇති තව කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්න. එතකොට ඒ වගේ අර බොහෝම සිහියෙන් යුක්තව ඒ කුසල ධර්මයේ මං වර්ධනය කරනවා කියන්නේ අකුසල ධර්මයට වැටෙන්න තියෙන ඒ ප්‍රපාතයෙන් අපි ටිකක් ඈතට ගියා කියන එකයි. ඒ කුසලයේ ටික ටික වර්ධනය කර ගැනීම තමයි මෙතන කියන්නේ මේ උපරිභාව පරියාය කියලා. කියන්නේ හිංසනයෙන් අයින් වෙනව විතරක් නෙවෙයි අවිහිංසාවාදීව කතා කරමින් ක්‍රියා කරමින් සිතුවිලි සහිතව එහෙමයි. එවැනි ප්‍රතිපත්තියක් තුළ වාසය කිරීම. ඊළඟට සායනාස තියෙනවා පරිනිබ්බාන පරියාය. එහෙම සානස දැන් ওই විදිහට අර කියපු විදිහට මාර්ගඵල අවස්ථාවන් වලදී මෙන්න මේ කියන අනුන්ට හිංසා පීඩා කිරීමේ විරිත චෛතසිකය සානස. එතකොට කිසිම විදිහකින්වත් ආයි දැන් සානස දැන් ඔය අනුසය මට්ටමේ තියෙන ස්වභාවයක් නිසා සානස දැන් අනුසය මට්ටමේ තියෙනක තමයි පරිවෘට්ටාන වීතික්කම බවට පත් වෙන්නේ. මෙතෙන් එනකොට අනුසය දැන් අනුසය මට්ටම තිබ්බ කියන්නේ පරිවෘට්ටාන්ට එන්නත් පුළුවන් වීතික්කම මට්ටමට යන්නත් පුළුවන්. එතකොට දැන් පරිනිබ්බාන මට්ටමට ගියා කියලා කියන්නේ අනුසය ටිකක් නැහැ. දැන් හිංසා ඔය කියන ක්‍රමවේදයට අනුකූලව ආපු කෙනා ස්වාමින් වහන්සේ හිංසාවක් නොකර ඉන්නවා වෙන්න පුළුවන්. අවිහිංසාවේ යෙදෙනවා වෙන්න පුළුවන්. හැබැයි අනුසය වශයෙන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සානංශ ඊළඟ භවයේ නැවත වෙන්න පුළුවන් ඕන. නැවත වෙන්න පුළුවන්. සමහරවිට මේ ජීවිතේ වුණත් ওই තියෙන තත්ත්වෙ පිරිහිලා ගියොත් එහෙමයි. අද පරිසරයක් සකස් වුණොත් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි. ඒතර මේ පරිනිබ්බාන මට්ටමින් කරන්නේ ඒක නැත්තරම නැති කරනවා. එනේ ආයේ කවදාවත් සංසාරේ වෙන්නේ නැහැ. සංසාරේ වෙන්නේ නැහැ. හිංසා සිතුවිල්ලක් උපදින්නේ නැහැ. නැති වෙන්නේම නැති විදිහට මනස සකස් කරගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට සන්නස දැන් අපි මේ ගැන සාකච්ඡා කරනකොට දැන් තවත් කාරණාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මේ එකින් එක කතා කිරීම සන්නස ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකෙන් සියුම් සියුම් දැන් කතා කරනකොට අපිට ගොඩක් තේරෙනවා සාමන. මොකද සානංශ මේ හැම එකක්ම අපේ සංසාර ජීවිත ස්වභාවය කතා වෙන්නේ. එහෙම සානංශ ඇත්තටම මේ ටික ගැන අපි තේරුම් ගත්තා නම් සානංශ අපිට අපි ගැන හඳුනා ගන්න පුළුවන්. එහෙමයි. එහෙම සානංශ දැන් ඒකට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මේ සොරකම පිළිබඳව සානංශ දැන්. එහෙමයි. අනිත් අය කොතරම් හොරකම් කරත් මම නම් ඒ වැරද්ද කරන්නේ නැහැ කියලා ඔය කියන විදිහේ සල්ලේක චිත්තුප්පාද උපරිභාව පරික්‍රමන පරිනිබ්බාන විදිහට දේශනා කරනවා. ඒ ක්‍රම වේදේ. සනස ඒ ගැනත් අපි යමක් මතක් කළොත්. ඔව් සායනාංශ ඒ කියන්නේ දැන් අපේ පින්නතුන් ගත්තොත් එහෙම ගෘහස්ත පංචශීලයේ දෙවෙනි ශික්ෂාපදය. එහෙමයි. ඊළඟ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපේ පරාජිකා හතරෙන් එකක්. අන්සතු දේ ගත්තොත් පරාජිකා වෙන්න පුළුවන් සොරසිතින්. එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ සායනාංශ සංසාරේ වරදින්න පුළුවන් ක්‍රම ටික තමයි මේ පෙළ ගස්සලා තියෙන්නේ. එහෙමයි. කියන්නේ ප්‍රාණඝාතයෙන් වරදින්න පුළුවන්, හිංසනෙන් වරදින්න පුළුවන්. ඊළඟට අන්සතු දේ ගැනීම තුළින් අපිට සසර ගමන වරදින්න පුළුවන්, මේ ජීවිතේත් වරදින්න පුළුවන්. අන්න ඒකේ භයානකම දන්න ශ්‍රාවකයා ධර්ම ශ්‍රවණය තුළින්, දහම් පුස්තක කියවීම තුළින් ඒ භයානකම දකින ශ්‍රාවකයා මොකද කරන්න ඕනේ? නුදුන් දේ ගන්න අය කොච්චර හිටියත්, අන්සතු දේවල් හොරකම් කරන අය කොච්චර හිටියත් මම නම් හොරකම් කරන්නේ කියන සල්ලේකයට හෙවත් ඒ අකුසලයේ උගල වීමට හේතු වෙන හැඟීම ඇති කරගන්න ඕන. එහෙම සනස ඇත්තටම දැන් සමහර අය ගොඩක්ම සනස පෙළඹෙන්නේ අන්තය කරන නිසා මේකට ගොඩක් පෙළඹෙන සනස. එහෙමයි සායනාංශ විශේෂයෙන්ම රාජ්‍ය සහ පුද්ගලික ආයතන වල කටයුතු කරද්දී ඇතරේ පුද්ගලික ආයතනයක් වම වෙළඳ සලක් වුණත් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් ආයතනයේ ප්‍රධානියා හොරකම් පටන් ගත්තොත් එහෙමයි. පසුපෙළත් පටන් ගන්න හොරකම. එහෙමයි. ඒ කියන්නේ මෙයාලා ගත්තනම් මම ගත්තට මොකද? මහා මුහුදෙන් වතුර ටිකක් ගත්තාම මොකද වගේ නේද? එහෙමයි සායනාංශ. ඒ වගේ අද මේ රට මේ වගේ තාම පරිහානියකට පත් වෙන්න හේතුවත් හොරකම.
එහෙමයි සානස්. ඒ කියන්නේ ඔක්කොම එකතු වෙලා හොරකම් කරනවා. එහෙමයි. ඊටාම නිවැරදිව ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. මොකද බහුතරය හොරකම් කරනවා. එහෙමයි. ඉතින් අන්නේ විදිහේ මේ ස්වභාවයන් දැකලා මේක හරීම අලජ්ජී ස්වභාවයක්. මේක හරීම මේ ලාමක ස්වභාවයක්. මේ වාරයන් වහන්සේලා කරන්නේ නැති දේවල්. මේක නිවනට හේතු වෙන්නේ නැති දේවල්. ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන්නේ නැහැ මේ තුලින් කියලා. මෙන්න මේ අවබෝධය ඇති වුණ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? අතුලාන්තයෙන්ම ස්වාමීන් වහන්සේ අදහසක් ඇති කර ගන්නවා. මම අන් අය කොච්චර හොරකමේ යෙදුණා. අර ඔබ සදාන් කළාගේ ඒක මගේ අම්ම වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, මගේ දරුවෝ වෙන්න පුළුවන්, මගේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්. ඒ කවුරු හොරකම් කළත් මම නම් හොරකම් කරන්නේ නැහැ කියලා හැඟීමක් ඇති කර ගන්න ඕන. සායනසයේ හැඟීමේ මට්ටමට තමයි ඊටු ටික වෙන්නේ. එහෙමයි. දැන් ඊර්දිපාද විග්‍රහවලක් තියෙන සායනංශ දැන් අපි යම් කිසි දෙයක් පිළිබඳව කැමැත්ත ඇති කරගන්න මට්ටමට තමයි වීර්යය හැවෙන්නේ. ඊළඟට අපි යම් කිසි දෙයකට කැමැත්ත ඇති කරගන්න මට්ටමට තමයි අදිෂ්ඨානය වැඩෙන්නේ. අපි යම් කිසි දෙයකට කැමැත්ත ඇති කරගන්න මට්ටමට තමයි ඒක කර ගැනීමට අවශ්‍ය නුවණ වැඩ කරන්නේ. එහෙමයි. කියන්නේ සායනංශ අපි තුන් දැන් දරුවෙක් අදහසක් ඇති කරගන්නවා මම උසස් පෙළ ඉහළින්ම සමත් වෙනවා. ඔන්න හැඟීමක් ඇති කරගත්තා. ඊළඟට මෙයාගේ මේ හැඟීමට තියෙන කැමැත්ත බලවත් වෙන මට්ටමට තමයි පොතපත කියවන්න වීර්යය වඩෙන්නේ. එහෙමයි. ඊළඟට හැමතිස්සෙම චිත්ත ඊර්තිපාද කියන්නේ ඒ අදාළ දේ කිරීමටම හිත නැමෙනවා. එහෙමයි සානස්. අර ඉස්සෙල්ලම ඇති කරගන්න ගැඹුරු හැඟීමට තියෙන කැමැත්ත මත අනුව. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් අන්ස මේ ඕනම මේ සඳහන් කරපු මේ කරන කාරණා 44 දීම අපිට දැඩි කැමැත්තක් සහිත හැඟීමක් ඇති වෙන්න ඕන. අන් අය මේව කරාට මං කරන්නේ නැහැ. ඒ ගැඹුරු හැඟීමක්. ඒ කියන්නේ සායනන්ස අපි හිතමු දැන් අපේ අම්මලා තාත්තලාට දරුවෝ ගැන හැඟීමක් තියෙන්නේ. ඒ හැඟීම හද පත්තලෙන් එන හැඟීමක්. එහෙමයි. දැන් සමහර තරුණ දරුවෝ ඉන්නවා ඕනෝන්ට ආදරය කරන. එයාලට ආදරේ විස්තර කරන්න අමාරුයි. ඒ හැඟීම. ඒ අභ්‍යන්තරයෙන් එන හැඟීමක් ඒක. අන්න ඒකේ අභ්‍යන්තරගත හැඟීමක් පිහිටන්න ඕන අපේ අන්න අය හොරගම් කරාට මම හොරගම් කරන්නේ නැහැ. අන්න ඒක ඇතුලේ පිහිටන මට්ටමට තමයි ස්වාමීන් වහන්සේ ඊළඟට ඒක සල්ලේක පරියාය ඊළඟට චිත්තුප්පාද පරියාය. ඒ කියන්නේ චිත්තුප්පාද පරියාය කියන්නේ හොරකම් කරන්න සිතුවිල්ලක්වත් ඇති නොවන විදියට මේ තමන්ගේ මානසිකත්වයේ සකස් වීම. ඇත්තම සනස එතෙන්දී අර නැවත නැවත ඒට හිත මුදුන්පත් කිරීම අත්‍යවශ්‍යයි සනස නැවත නැවත මෙනෙහි කිරීම. මානසිකාරය පවත්වන්න ඕන. ඒ කියන්නේ දැන් අපේ දැන් මේ පින්නතුන්ට උනත් ජීවිතේම අදහස් ඇති වෙලා ඇති දැන් මොනවා හරි දෙයක් සම්බන්ධ සයන්නාංශ අන්න ඒ කරාට මම මේක කරන්නේ නැහැ. හැබැයි ආපු කාලයක් ඇති කරනවා. එහෙමයි. ඒ කියන්නේ ඔබ වහන්සේ සඳහන් කළ විදිහට ඇති කරගත්ත හැඟීම වර්ධනය කරගන්න. ඒතර දැන් මෙතනදී සඳහන් කරන්නේ ඒතර සල්ලේක පරියායේදී අන් අය හොරකම් කළත් මම හොරකම් කරන්නේ නැහැ. හැඟීම ඇති කරගත්තා. ඊළඟට සඳහන් කළ විදිහට අන්නේක හොරකම් නොකිරීම සම්බන්ධව මෙයා සිතුවිලි පවත්වනවා. මේම කාලයක් ඇවෑමෙන් මොකද වෙන්නේ? මෙයාගේ හිතේ හොරකම් කරන්න සිතුවිල්ලක්වත් පහළ නොවන මට්ටමකට එනවා. කියන්නේ දැන් වෙනදා නම් අපි හිතමු දැන් ඔන්න ගමනක් යද්දී ජංගම දුරකථනයක් තියෙනවා වාහනේ සීට් එකක් කොනේ බස් එකේ. දැන් වෙනදා නම් දැක්කම හොරකම් කරන්න සිතුවිල්ල. දැන් සිතුවිල්ලක් එන්නේ නැහැ. එහෙමයි. සිතුවිල්ලක් එන්නේ නැහැ. අන්නේ මට්ටම තමයි සායනාංශ මේ චිත්තුප්පාද පරියාය කියලා කියන්නේ. يعني හොරකමක් කරන අදහසක් එන්නේත් නැහැ. ඊළඟට පරික්කමන පරියාය කියලා කියන්නේ මේක අර සමුච්ඡේද වශයෙන්ම මේ හැඟීම ප්‍රහාණය කරන්න මෙයා මොකද කරන්නේ? ආදීනව නැවත නැවත මනසිකාර කරනවා. කියන්නේ තමන්ගේ ජීවිතේ නුනත් බිල බලන්න පුළුවන් තමන්ගේ ජීවිතේ පුංචි කාලේ හරි හොරකම් කිරීම තුළ ලැබුව ආදීනව තියෙනවා නම් ඊළඟට බාහිර ලෝකයා හොරකම් කිරීම තුළ ලබන ආදීනව තියෙනවා නම් අන්න ඒවා අතීතයෙන් හරි වර්තමානයෙන් හරි බුද්ධ දේශනාවලට අනුකූලව හරි ඒවට ලැබෙන දඬුවම් හරි ඊළඟ මරණින් මතු ඒවට අනාගතයේ ලැබෙන විපාක වශයෙන් හරි අර හොරකමේ ආදීනව නැවත මනසිකාර කරන්න ඕන. මේ අන්නේ විදිහට මනසිකාර කිරීමට කියනවා පරික්කමන පරියාය කියලා සායනාංශ. ඊළඟට උපරිභාව පරියායදී කරන්නේ හොරකමට ප්‍රතිවිරුද්ධ කුසලය. يعني පරිත්‍යාගාදී
එහෙමයි. කුසල් වර්ධනය කරනවා. ඒක නසන හරි. ඒ කියන්නේ ඒක අපිට තේරුම් ගන්න පුළුවන් හොඳ තැනක් මේ අර සොරකම් කරන්නේ නැහැ කියන තැන ඉන්නේ නැතුව ඉතින් එහාට ගිහලා පරිත්‍යාග සිතුවිල්ල ඇති කර ගන්නවා කියන සාන්නාස. ඒ කියන්නේ ගොඩක්ම ඉදිරියට යනවනේ සාන්නාස. එතෙන්නේ අර දැන් හොරකම් කරන්නේ නැහැ කියන කෙනාට සමහර වෙලාවට අදහසක් එන්න පුළුවන් කාලයක් යනකොට අනුන් හොරකම් කරනවා. ඒ අය ඒ නිසා අද හොඳ තැනක ඉන්නවා කියලා එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා පෙළඹෙන්න පුළුවන්. නමුත් පරිත්‍යාග කරන කෙනාට ඒ මසුරුසිත දුරු වෙනව නේද? දුරු වෙනවා. ඔබ වහන්සේ මතක් කළේ ඒක හොඳයි. ඒ කියන්නේ දැන් සමහර අය හොරකම් කිරීමේදී මේ ඒ කියන්නේ දැන් අන් අය හොරකම් කරන නිසා හොරකමට පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. මෙයා මොකද කරන්නේ? අන් අය හොරකම් කරන ඒවා දැක්කත් දැන් මෙයාට හොරකම් කරන සිතුවිලි එන්නේ නැහැ. මේ උපරිභාව පරියාය කියන මට්ටමට එනකොට මෙයාගේ හිතේ වැඩ කරන්නේ පුළුවන් තරම් තමන්ගේ දේවල් දෙන්න. දැන් ඕක වෙච්ච අය මේ සමාජයේ ඉන්න සායනාංශ. ඒ කියන්නේ දෙන්නමයි. ඇත්තට වෙලාවකට සංඝයා වහන්සේලාට වදේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මොනවද ගිලම්පස තියනවද සිවුරු තියනවද අනේ අපිට කියන්න නේද? අපි අම්මලා වගේ අපි තාත්තලා වගේ අපි සහෝදරයෝ වගේ සහෝදරියෝ වගේ කියලා මේ කියන අර මේ සොරකමින් අයින් වුණා විතරන්නේ උපරිභාව පරියාය කියන්නේ මෙයාලගේ හිත දැන් පරිත්‍යාගයටම නැමෙන්නේ හැමතිස්සෙම. අතීතයේදී හොරකමට නැමුණ වෙන්න පුළුවන්. දැන් මානසිකාරයේ පරිත්‍යාගයට. ඊළඟට සයන්ස් අවසාන වශයෙන් මෙන්න මේ විදියට සල්ලේක පරියාය කියන විදියට මම හොරකම් කරන්නේ නැහැ කියලා අතුලාන්ත හැඟීමක් අධ්‍යාත්මයේ පිහිටුවාගෙන. චිත්තුප්පාද පරියාය කියන්නේ හොරකම් කරන අදහසක්වත් හිතේ උපදින්න නැති විදියට හිත වර්ධනය කරගෙන. ඊළඟට පරික්කමන පරියාය කියන්නේ ඒකේ ආදීනව සායනස නිරන්තරයෙන් දකිමින්. ඊළඟට උපරිභාව පරියාය කියන්නේ හොරකමට ප්‍රතිවිරුද්ධ පරිත්‍යාගාදී උතුම් කුසල් වර්ධනය කරමින් මෙන්න මේ ප්‍රතිපත්තිය තුළ ක්‍රමානුකූලව ඉස්සරහට යන කෙනාගේ පරිනිබ්බාන පරියාය. මේ අකුසලයෙන් සමුච්ඡේද වශයෙන් ඒ කියන්නේ අරියකාන්ත සීලයක් විදියට සොරකමින් එයා බය වෙන්න දෙයක් නැහැ. ආයි වෙන්නේම නැහැ. ආයි කවදාවත් වෙන්නේම නැහැ කියන්නේ නිවන් දක්නාත් එක්. එහෙමයි. නිවන් දක්නාත් එක් පින්නත්නි සොරකමකට අදහසක්වත් එන්නේ නැති සිතක් සහිතව එයා වාසය කරන්නේ. ඒ කියන්නේ දැන් වර්තමානයේ ගත්තොත් අනේ පිටු සිටුතුමා විසාකා සිටු දේවිය වගේ අය ආයි කවදාවත් හොර හිතක් පහළ වෙන්නේ නැහැ. ඉතින් අන්නේ විදිහේ වැඩපිළිවෙලක් සායන් හංස මේ නුදුන් දෙය අන් අය කොච්චර ගත්තත් මානම් ගන්නේ නැහැ කියන සල්ලේකයේ තුල විග්‍රහ වෙනවා. එතකොට සායන්නාංශ අද අපට සාකච්ඡා කරන්න තියෙන කාල වේලාව අවසන් වෙනවා. එතකොට අද දවසේ අපි සාකච්ඡා කළේ පින්නත් සල්ලේක සූත්‍රයේහි අඩංගු වෙලා තියෙන සල්ලේක කාරණාවන්ගේ මුල් කාරණා තුන පිළිබඳව. ඒ කියන්නේ සායන්නාංශ අන් අය ප්‍රාණඝාත කරද්දී අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ. අන් අය හිංසා කරද්දී අපි හිංසා කරන්නේ නැහැ. අන් අය නුදුන් දෙය ගත්තත් අපි නම් අන්න සතු දේවල් ගන්නෙ නෑ කියලා සල්ලේක පරියායේ පිහිටීම ගැන තමයි අද දවසේ අපි කතා කළේ. ඉතින් අපි හිතනවා අපේ පින්නතුන්ට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු අපි මේ සාකච්ඡා කළ කරුණු කාරණා තුලින් මේ අකුසල් දුරු කිරීමේ ක්‍රමවේද පිළිබඳව ලොකු අදහසක් එන්නේ නැති කියලා අපි ඉදිරි සාකච්ඡාවලදී මේ කරුණු කාරණා පිළිබඳව මෙතන 44ක් තියෙනවා ස්වාමීන් වහන්සේ කතා කරන්න අපේ මනසෙහි හැඩ ගැහෙන විවිධ අකුසල ස්වභාවයන් පිළිබඳව ඉතින් ඉදිරි සාකච්ඡාවලදීත් අපි ඒ ගැන කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කාල ස්වභාවයන්ට අනුව. ඉතින් එතෙක් අදට નિયમિત කාල වේලා අවසන් වෙලා යන නිසා අපේ වැඩසටහන අපි අවසන් කරනවා. විශේෂයෙන්ම අද දවසේ මේ සල්ලේක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙලා තියෙන මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න වෙලදා වගේම කල්යාණ මිත්‍ර ස්වභාවයෙන් අපිත් එක්ක නිරන්තරයෙන්ම සහෝදර ස්වාමීන් වහන්සේ නමක් විදිහට කටයුතු කරන ඉඳුරුදේවේ රාජකීය පඬිත ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ සහ සම්බන්ධුනේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි මේ සිදු කරගත්ත ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය සියලුම කුසලයන් ආශිර්වාදයක් වෙලා උන්වහන්සේගේ ශාසනීය ජීවිතේ තව තවත් ආලෝකමත් උතුම් නිර්වාණයෙන් සැනසෙන්න මේ කුසලය හේතු වේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරනවා. පින්නත්නි එතකොට අදට નિયમિત වැඩසටහන අපි අවසන් කරනවා. ඉතින් මේ කරුණු කාරණා හොඳට හිතට අරගන්න. දැඩි අදිෂ්ඨානයක් ගන්න. තමන්ට කවුරු හිංසා කළත්
මේ කාලේ තමට කාටවත් හිංසා කරනවා නම් තමන් බුදුමගේ යන කෙනෙක් කියලා හිතලා මම බෝසත් ජීවිතයක් ගත කරන්න කටයුතු කරන කෙනෙක් කියලා හිතලා මම නිවන් දකින්න ඕන කෙනෙක් අනිත් අය වගේ සංසාරේ යන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා තේරුම් අරගෙන පුළුවන් තරම් අනිත් අයට හිංසා කරන්න නැතුව ප්‍රාණඝාත කරන්න නැතුව සොරකම් කරන්න නැතුව මේ වෙනකොට ඒ ගුණධර්ම රකින්නව නම් නැවත නැවත ඒ ගුණධර්ම රැකමින් බෝසත් චරිතයක් ගෙවන්න අදිෂ්ඨාන ගන්න ඕන. ඒ සඳහා පිළිතුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදර නියමිත ජයමග රූපවාහිනී නාලිකාවේ ඉන්ද්‍රකීලයේ වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.